ආයිබෝවන් අද ඔයගොල්ලෝ හැමෝම එකතු වෙලා ඉන්නේ SFT Science for Technology කියන විෂය මාලාවේ 10 වෙනි පාඩම වෙතට. 10 වෙනි පාඩම තාපය. තාපය කියන පාඩම අයිති වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝගේ SFT විෂය කාණ්ඩේ ෆිසික්ස් වලට භෞතික විද්‍යාවට අදාළ පාඩමක් තමයි තාපය කියලා කියන්නේ. හරි. 10 වෙනි පාඩම තාපය. එහෙනම් අපි පටන් ගමුද පාඩම? හරි. හරි. තාපය. අපි දැන් සරලව හිතමුකෝ තාපය කියන්නේ මොකක්ද? දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයාලා ගෙදර තියෙන අයන් එකක් නේ. ඒ අයන් එකෙන් අයන් එක අපි ගැහුවාම ස්විච් එකට අයන් එක රත් වෙනවා. තාපය හීට් කියලා කියනවා. හරි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ එදිනෙදා ජීවිතේදී දන්නවා තාපය කියන දේ සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ දන්නවා. හරි. එතකොට මේ තාපය සම්බන්ධව සවිස්තරාත්මකව සංඛ්‍යාත්මකව අධ්‍යයනය කිරීම ඉතාමත් වැදගත් දරුවෝ. ඒක භෞතික විද්‍යාත්මකව තාපය පිළිබඳව හැදෑරීම ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. හරි. එහෙනම් අපි බලමු තාපය පාඩම යටතේ ඔයගොල්ලොන්ට කොච්චර දුරකට ඉගෙන ගන්න තියෙනවද? ඔයගොල්ලොන්ට කොච්චර දැනුමක් ඔයගොල්ලෝ ලබා ගන්න ඕනද කියලා. හරි. දැන් බලන්න. ජලය අඩංගු කේතලයක් ලිප මත තබා දැල්වූ විට ටික වේලාවකින් ජලයේ උෂ්ණත්වය වැඩි වී නටන්න පටන් ගන්නවා. ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලෝගේ ගෙදර කෙටල් එකකට වතුර දාලා එතකොට ওই කෙටල් එක ලිපේ තිබ්බහම ටික වෙලාවක් ගියාම මොකද්ද වෙන්නේ? ටික වෙලාවක් ගියාට පස්සේ ওই කෙටල් එකේ තියෙන වතුර නටන්න පටන් ගන්නවා. ඔයගොල්ලන්ට ඒක හොඳට අත්දැකීම් තියෙනවා. හැමදාම උදේට දැන් ඔයගොල්ලෝගේ ගෙදර අම්මා තේ හදනවන්නේ. තේ හදන්න වතුර උණු කරන්න ඕනේ. එතකොට වතුර කෙටල් එකට දාලා තිබ්බහම වතුර ටික වෙලාවක් ගියාට පස්සේ වතුර නටනවා. හරි. කාමර උෂ්ණත්වයේ පවතින කෝප්පයකට නටන ජලය ස්වල්පයක් දැමූ විට කෝප්පයේ උෂ්ණත්වයද ඉහළ යනවා. ඔයගොල්ලෝ ඒක හොඳාකාරවම දන්නවා. දැන් ඔයගොල්ලෝගේ තේ කෝප්පේනේ අම්මා උදේම නැගිටලා තේ හදලා තේ උණු කරලා වතුර උණු කරලා තේ හදලා කෝප්පෙට දාලා දුන්නාම ඔයගොල්ලෝ කෝප්පේ ගොඩක් වෙලාවට අල්ලන්නේ කොහෙන්ද? අණ්ඩෙන් තමයි අල්ලන්නේ. කෝප්පෙන් අල්ලන්න බෑ රස්නේ ඔයගොල්ලෝගේ අතට දැනෙනවා. හරි. ඉන්පසු කෝප්පය සහ එහි අඩංගු ජලයේ උෂ්ණත්වය ටික ටික මොකද වෙන්නේ? දැන් ඔයගොල්ලෝ උදේම අම්මා ඇවිල්ලා තේ එක හදලා කාමරෙන් තියලා යනවා. සමහර වෙලාවට ඔයාලා ඉන්නේ නිදිමතේ ඔයාලට ඒක බොන්න බැරි වෙනවානේ. ඊට පස්සේ දැන් ඕම් පැයකට විතර පස්සේ බලනවා අම්මා තේ එක ගෙනල්ලා මේ සුඩින් තියලා මම තේ එක බොන්න ඕනේ කියලා. තේ එක ගන්න යනකොට ඔයගොල්ලන්ට තේරෙනවා තේ එක නිමිලා. එහෙනම් ඒක ටික වෙලාවක් යනකොට කෝප්පේ උෂ්ණත්වයයි තියෙන තේ එකේ උෂ්ණත්වයයි මොකද වෙන්නේ? අඩු වෙනවානේ. උෂ්ණත්වය අඩු වෙලා. රයිට්. ඒක තමයි අපි ඔය තේ එක නිමිලා කියලා කියන්නේ. හරි. කේතලයේ සහ එහි අඩංගු ජලයේ උෂ්ණත්වය ඉහළ යන්නේ ගින්දර මගින් කේතලයට ශක්තිය සැපයීම නිසා. ඔව්. එතකොට දැන් කොහොමද වෙන්නේ කියලා බලමු. නටන ජලය කෝප්පයට දැමූ විට ජලයේ අඩංගු ශක්තියෙන් කොටසක් කෝප්පයටද ගලා යයි. ඒ නිසා කෝප්පයේ උෂ්ණත්වය ඉහළ යනවා. උණු ජලය අඩංගු කෝප්පය පරිසරයට නිරාවරණය වී ඇති විට ශක්තිය පරිසරයටද ගලා යනවා. ඕක වෙන්නේ මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ දැන් වතුර උණු කරනකොට අපි දැන් කේතලය තියෙනවා. කේතලයට වතුර දානවා. අපි දීලා තියෙනවා ලිපෙන්. එතකොට මොකද වෙන්නේ? තාප ශක්තියක් එනවා ගින්දර. දැන් ඔයාලා ගෑස් කුකර් එකෙන් තිබ්බහම එතනින් එන ගින්දර. heat energy එක. ඔය heat energy කියන එක transfer වෙනවා. ඕක සංක්‍රමණය වෙනවා මොකේද? කෙටල් එකට. කෙටල් එකනේ තියෙන්නේ ගින්දර කෙලින්ම වතුරට නෙමෙයිනේ පුතේ අල්ලන්නේ කෙටල් එකට. ඒතර කෙටල් එක මොකද වෙන්නේ? කෙටල් එක රත් වෙනවා. අර ගින්දරේ තියෙන තාප ශක්තිය කෙටල් එකට සංක්‍රමණය වෙනවා. කෙටල් එකෙන් වතුරට සංක්‍රමණය වෙනවා. අන්න ඒක නිසා තමයි ඔයගොල්ලෝ කෙටල් එකට දාපු වතුර එකක් ලිපෙන් තිබ්බහම වතුර රත් වෙන්නේ.
කෙටල් එකත් රත් වෙනවා වතුරත් රත් වෙනවා. වතුර හැබැයි ඩිරෙක්ට් කන්ටැක්ට් කරන්නේ නැහැනේ ගින්දරට නේද? කෙටල් එක තමයි ඩිරෙක්ට් කන්ටැක්ට් කරන්නේ. එතකොට තාප ශක්තියනේ. දැන් ගින්දරෙන් එන්නේ මොකක්ද? තාප ශක්තිය. ඔය තාප ශක්තිය සංක්‍රමණය වෙනවා කෙටල් එකට. කේතලයට. කේතලේ ස්පර්ශ වෙලා තියෙනවා වතුර. එතකොට කේතලයෙන් තාපය සංක්‍රමණය වෙනවා වතුරට. එහෙනම් වතුරේ ශක්තිය වැඩි වෙලා තාප ශක්තිය වැඩි වෙනවා. තාපය කියන්නේ ඒක හීට් වෙනවා. එතකොට අන්තිමට බලපුවාම අර ගින්දරේ තිබුණු හීට් එනර්ජි එක වතුරට යම්කිසි ප්‍රමාණයක් ට්‍රාන්ස්ෆර් වෙලා. යම් ප්‍රමාණයක් කෙටල් එකට ට්‍රාන්ස්ෆර් වෙලා. මොකද කෙටල් එකත් රත් වෙනවනේ. යම් ප්‍රමාණයක් පරිසරයට මුදා හරිනවා. හරි. දැන් අපි උණු ජලය අරගෙන දරුවෝ අපි වතුර කෝප්පයකට දානවා. කෝප්පයකට දැම්මම කෝප්පේ රත් වෙනවනේ. ඒ වෙන්නේ කොහොමද? අර ජලයේ තියෙන තාප ශක්තිය කෝප්පයට සංක්‍රමණය වෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ තාප ශක්තියට මොකක්ද පුතේ වෙන්න පුළුවන්? එයාට ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන්. එයාට සංක්‍රමණය වීමේ හැකියාවක් තියෙනවා. රයිට්. මෙසේ උෂ්ණත්වයේ වැඩි වස්තුවක සිට උෂ්ණත්වයේ අඩු වස්තුවක් වෙත ගලාගෙන යන ශක්තිය භෞතික විද්‍යාවේදී තාපය ලෙස හැඳින්වෙනවා. තාපය එක වස්තුවක සිට තවත් වස්තුවක් වෙත ගලා යාම තාප සංක්‍රමණය ලෙස හැඳින්වෙනවා. එතකොට දරුවෝ හැම වෙලෙම තාපය වැඩි වස්තුවෙන් තමයි තාපය අඩු වස්තුවට තාපය සංක්‍රමණය වෙන්නේ. වැඩි කෙනාගෙන් අඩු කෙනාට තමයි තාපය සංක්‍රමණය වෙන්නේ. ඒක දැන් මම ඉස්සරහට හොඳට පැහැදිලි කරනවා. දැන් ගින්දර තියෙනවා මෙහෙම. වතුර දාපු කෙටල් එක තියෙනවා. තාපය කාගේද වැඩි? ගින්දරවල. කුක එකේ තාපය වැඩි. එතකොට මම ඔය වතුර දාපු කෙටල් එකේ තාපය අඩුයි. ඒක ඔක තිබ්බහම අර තාපය වැඩි කෙනාගෙන් මේ තාපය අඩු කෙනාට තාපය සංක්‍රමණය වෙනවා. හරි. දැන් වතුර රත් කරලා තියෙනවා. කෝප්පය සාමාන්‍ය විදිහට තියෙනවා. දැන් මේ උණු වතුර ටික මම මේ කෝප්පයට දැම්මම ටික වෙලාවක් ගියාම මේ කෝප්පය රත් වෙනවා. ඒ කියන්නේ මොකක්ද? එහෙනම් අර කාගේද තාපය වැඩි? උණු වතුරේ තාපය වැඩි. එතකොට උණු වතුර ටික කෝප්පයට දැම්මම කෝප්පය රත් වෙන්නේ උණු වතුරෙන් තාපය කෝප්පයට සංක්‍රමණය වුණු නිසා. එහෙනම් තාපය වැඩි කෙනාගෙන් තාපය අඩු කෙනාට තමයි දරුවෝ සංක්‍රමණය වෙන්නේ. මෙසේ උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවක් වෙත ගලාගෙන යන ශක්තිය තමයි. දැන් උණු වතුරේ මොකක්ද? උෂ්ණත්වය වැඩි. කෝප්පේ උෂ්ණත්වය අඩුයි. උෂ්ණත්වය වැඩි කෙනාගේ තමයි තාප ශක්තිය වැඩි. ඒතර උෂ්ණත්වය වැඩි කෙනාගේ ඉඳලා උෂ්ණත්වය අඩු කෙනා වෙත ගලාගෙන යන ශක්තියට අපි කියනවා පුතේ තාප ශක්තිය කියලා. හරි. තාපය එක වස්තුවක සිට තවත් වස්තුවක් වෙත ගලාගෙන යෑමට අපි කියනවා තාප සංක්‍රමණය කියලා. දැන් පැහැදිලිද? තාපය කියන්නේ මොකක්ද? තාපය කියන්නේ මොකක්ද? උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුවක් වෙත ගලාගෙන යන ශක්තියට තමයි අපි කියන්නේ තාපය කියලා. එහෙනම් තාපය කියන්නේ ශක්තියක්. හරි. රයිට්. එතකොට ඔය ක්‍රියාදාමය උෂ්ණත්වය වැඩි වස්තුවක සිට උෂ්ණත්වය අඩු වස්තුව දක්වා මේ තාපය ගලාගෙන යාම, ඒ ගලාගෙන යාමට අපි කියනවා තාප සංක්‍රමණය කියලා. අපි බලමු. වස්තුවකට තාපය සැපයූ විට වස්තුව තුල එම ශක්තිය පවතින්නේ වස්තුව සෑදී ඇති ද්‍රව්‍යයේ අහඹු චලිතයකට අනුරූප චාලක ශක්තිය ලෙසයි. දැන් වස්තුවකට අපි තාපය සැපයුවාම
එම ශක්තිය පවතින්නේ වස්තුව සෑදී ඇති ද්‍රව්‍ය. මතකද? සාමාන්‍ය පෙළ විභාගෙදී ඊට කලින් ඔයගොල්ලෝ විද්‍යාව පාඩම ඉගෙන ගන්න ඕනේ. විද්‍යාව පාඩමේදී ඔයගොල්ලෝ දන්නවා පදාර්ථය වර්ග තුනක් තියෙනවා. ඝන, ද්‍රව, වායු. එතකොට එතකොට පදාර්ථය සෑදීලා තියෙන මූලිකම මොකක්ද? පරමාණු වලින්. පදාර්ථය හැදිලා තියෙන මූලික ඒකකයේ පරමාණු, atoms. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඝන ද්‍රව්‍යයක් ගත්තහම ඕකේ පරමාණු හරියට එකිනෙකට තද වෙලා තියෙන්නේ. පරමාණු වලට ගමන් කිරීමේ හැකියාව අඩුයි. පරමාණු වලට එහෙ යන්න අමාරුයි. දැන් ඔයගොල්ලෝ දන්නවා ඝන ගත්තාම ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ ඉගෙන ගත්ත මේ එකිනෙකට ස්පේසස් අඩු පරමාණු තමයි තියෙන්නේ. මෙයාලට චලනය වීමේ හැකියාව අඩුයි. ඝනයක් රත් කරපුවාම මොකද වෙන්නේ? මේවා අතර තියෙන බන්ධන කැඩෙනවා. මේවා අතර තියෙන බන්ධන කැඩිලා පරමාණු වලට පොඩ්ඩක් දැන් චලනය වෙන්න හැකියාව තියෙනවා. ඝන, ද්‍රව, වායු. වායු ද්‍රවය තව රත් කරන්න වෙන්නේ කවුද? වායුවක් වෙනවා. අනේ වායුවක තියෙන පරමාණු වලට නිදහසේ හොඳට එහාට මෙහාට චලනය කරන්න පුළුවන්. දැන් මේ ඔයගොල්ලෝ ඉගෙන ගත්ත ඝනයේ ද්‍රවය වෙන්නේ උෂ්ණත්වය වැඩි කරපුවාම. ද්‍රවයේ උෂ්ණත්වය වැඩි කරපුවාම තමයි ද්‍රවය වායු වෙන්නේ. එතකොට මේ ඇටම්ස් වලට ගමන් කිරීමේ හැකියාව මෙහාට යන්න වැඩි. එතකොට මේ ශක්තිය පවතින්නේ චාලක ශක්තිය විදිහට. මෙයාලගේ මේ ඇටම්ස් එහාට මෙහාට ගමන් කරන ප්‍රවේගය වැඩි. අපි දන්නවා චාලක ශක්තිය කියන්නේ භාගය mv වර්ගය. ප්‍රවේගය වැඩි වෙනකොට චාලක ශක්තිය වැඩි. මෙයාට වඩා මේ ඇටම්ස් වල චාලක ශක්තිය වැඩි. එහෙනම් උෂ්ණත් මේ බලන්න වස්තුවක් තුලම ශක්තිය පවතින්නේ වස්තුව සෑදී ඇති ද්‍රව්‍ය අණු වල අහඹු චලිතයකට අනුරූප චාලක ශක්තිය විදිහට. උෂ්ණත්වයේ පවතින ජලයේ අණු අහඹු ලෙස නොයෙක් දිශාවලට චලනය වෙමින් එකිනෙක සමග ගැටෙමින් පවතිනවා. තාපය සපයන විට මේ අහඹු චලිතය තව වැඩි වේ. මේට අමතරව අණුව සෑදී ඇති කොටස්ද තාපය උරාගෙන ඒ වාගේ කම්පන ශක්තිය වැඩි කරගන්න. ජලය සිසිල් කිරීමේදී සිදුවෙන්නේ ජල අණු වල අහඹු චලිතය අණු තුල ගැබ් වී ඇති කම්පන ශක්තියද අඩු වෙන එක. අපි දන්නවා ද්‍රවයක් සිසිල් කරන්න මොකද වෙන්නේ? ඝන වෙනවා. දැන් වතුර අරගෙන ඔයගොල්ලෝ ගිහිල්ලා ෆ්‍රිජ් එකට දැම්මහම ඩීෆ්‍රීසර් එකට දැම්මහම උෂ්ණත්වය අඩු කරපුවාම එයා අයිස් කැටයක් වෙනවා. එහෙම වෙන්නේ ඇයි? උෂ්ණත්වය අඩු කරපුවාම ඔය මොකද වෙන්නේ? ඔය අණු වල ජලය ගත්තොත් ජල අණු H2O අණු. ඒ අණු වල උපකොටස් තමයි පරමාණු කියලා කියන්නේ. ඒවට චලනය වීමේ හැකියාව අඩු වෙනවා. right. එතකොට ගැප් වෙලා තියෙන චාලක ශක්තිය අඩු වෙනවා. හරි. අපි බලමු දැන්. තාපය සහ උෂ්ණත්වය අතර වෙනස. ඉහත සඳහන් කළ පරිදි වස්තුවකට තාපය ලෙස සපයන ශක්තිය පවතින්නේ අණු වල චාලක ශක්තිය ලෙසයි. වස්තුවක තැන්පත්ව ඇති තාප ප්‍රමාණය එම වස්තුවේ සියලුම අණු වල චාලක ශක්තිය එකතුවට සමානයි. හරි. දැන් සපයන ශක්තිය වස්තුවකට සපයන ශක්තිය තාපය ලෙස සපයන ශක්තිය පවතින්නේ චාලක ශක්තියක් විදිහට. ඔය අණු වල චාලක ශක්තියක් විදිහට.
එතකොට තැම්පත්ව ඇති සම්පූර්ණ තාප ප්‍රමාණය අපිට මනින්න පුළුවන් ඔය අණුවල සියලුම චාලක ශක්තියින් වල එකතුවෙන්. උෂ්ණත්වය යනු අපි හඳුන්වන්නේ වස්තුවක අභ්‍යන්තර ශක්තිය පිළිබඳ මිනුමක්. හරි. පහත රූපේ පෙන්වා ඇති පරිදි වෙනස් මට්ටම් සහිත ජල ටැංකි දෙකක් නලයකින් යා කළොත් ටැංකි දෙකේ ජල මට්ටම් සමාන වන තෙක් වැඩි ජල මට්ටමක් සහිත ටැංකියේ සිට අඩු ජල මට්ටමක් සහිත ටැංකියකට ජලය ගලාගෙන යනවා මම පැහැදිලි කරන්න. මෙන්න මේමයි වෙන්නේ. මේ බලන්න. මෙහෙම ටැංකි දෙකක් තියෙනවා. කොහොම ටැංකි දෙකක් තියලා මෙතන අපි නලයක් ගැහුවොත් මොකද වෙන්නේ? මෙයාගේ ජල මට්ටම අඩු වෙලා මෙයාගේ ජල මට්ටම වැඩි වෙනවා. ඔයගොල්ලෝ දන්නා මෙහෙම තියෙද්දි මොකද වෙන්නේ? ජලය වැඩි කෙනාගෙන් අඩු කෙනාට තමයි යන්නේ. පැහැදිලි. අන්න ඒ වගේ තමයි උෂ්ණත්වය වැඩි කෙනා උෂ්ණත්වය අඩු කෙනත් එක්ක ටච් කරපුවාම ස්පර්ශ කරපුවාම උෂ්ණත්වය වැඩි කෙනාගෙන් උෂ්ණත්වය අඩු කෙනාට තමයි තාපයේ ශක්තිය සංක්‍රමණය වෙන්නේ. මෙම නිදර්ශනයේ ජලයේ ජල මට්ටම වස්තුවක උෂ්ණත්වයට අනුරූපයි කියලා හිතන්න. ටැංකි දෙක නලයකින් යා කළ විට නිරාසයෙන්ම ජලය ගලාගෙන යන්නේ වැඩි ජල මට්ටමක් සහිත ටැංකියේ සිට අඩු ජල මට්ටමක් සහිත ටැංකිය දක්වා මිස වැඩි එකකින් අඩු වෙන මිසක් අඩු එකකින් වැඩි එකට යන්න විදියක් නැහැ. එමෙන්ම එක වස්තුවකින් තවත් වස්තුවක් තාපය ගලාගෙන යනකොට තාපය ගලා යන දිශාව තීරණය කරන්නේ වස්තු දෙකේ උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි කෙනාගෙන් උෂ්ණත්වය අඩු කෙනාට තමයි තාපය සංක්‍රමණය වෙන්නේ. නැතුව උෂ්ණත්වය අඩු කෙනාගෙන් උෂ්ණත්වය වැඩි කෙනාට තාපය සංක්‍රමණය වෙන්නේ නැහැ. තාපය ගලා යන දිශාව තීරණය කරන්නේ වස්තු දෙකේ උෂ්ණත්වයයි මිස වස්තු දෙක අඩංගු තාප ප්‍රමාණය නෙමෙයි. හරි. තාප හුවමාරු. රත් වූ වස්තුවක් සිසිල් ද්‍රව්‍යයකට දැමූ අවස්ථාවක් සලකලා බලන්න. එහිදී උණුසුම් වස්තුවේ සිට සිසිල් ද්‍රව්‍යයට තාප හුවමාරු වීම සිදු වෙනවා. එවිට උණුසුම් වස්තුව සිසිල් වන අතර සිසිල් ද්‍රව්‍ය උණුසුම් වෙනවා. නේද? නේද ළමයි? රත් වූ වස්තුවක් සිසිල් ද්‍රව්‍යයකට දැම්මහම රත් වූ ද්‍රව්‍යයේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ කියන්නේ යා කූල් ඩවුන් වෙනවා. ද්‍රව්‍ය මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. එකිනෙකාට වෙනස් උෂ්ණත්වයේ පවතින වස්තු දෙකක් ස්පර්ශ වෙනසේ තැබූ විට උෂ්ණත්වයේ හැසිරීම පිළිබඳව අවබෝධ කර ගැනීමට පහත ක්‍රියාකාරකම බලමු. ඔන්න ක්‍රියාකාරම 1. හොඳට බලන්න. ලොකු බීකරයකට ඇල් ජලය ස්වල්පයක් දාන්න. එක උෂ්ණත්වයෙන් එහි උෂ්ණත්වය මැන ගන්න. ලොකු බීකරයක් ගන්න ඇල් ජලය දාන උෂ්ණත්වය මැන ගන්න. කුඩා බීකරයකට දාන්න ජලය දමා එහි උෂ්ණත්වයද මනින්න. අනතුරුව උණුසුම් ජලය සහිත බීකරය සිසිල් ජලය සහිත බීකරය මත තබන්න. තුල තබන්න. කරන්න ඕන උෂ්ණත්වය වැඩි කෙනා උෂ්ණත්වය අඩු කෙනාගේ ඇතුළට දාන්න. අනතුරුව උණුසුම් වූ ජලය සහිත බීකරය සිසිල් ජලය සහිත බීකරය තුල තබන්න. මිනිත්තු කිහිපයකට පසු ලොකු බීකරයේ ඇති ජලයේ උෂ්ණත්වය මයින්. දැන් උෂ්ණත්වය දෙක මැනලා බලන්න. එහි උෂ්ණත්වය ආරම්භයේ උෂ්ණත්වයට වඩා වැඩි බව ඔබට පෙනෙනවා. තවද කුඩා බීකරයේ ඇති ජලයේ උෂ්ණත්වය පහළ බැස ඇති බවද ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ අනුව උණු ජලයේ නැල් ජලයට තාපය ගලාගෙන ගොස් ඇතයි අපිට සිතන්න පුළුවන්. right. උණුසුම් ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් පහළ බසින බවත් ඇල් ජලයේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ නගින බවත් විටින් විට උෂ්ණත්වය මැනීමෙන් අපට හඳුනා ගන්න පුළුවන්. උෂ්ණත්වය මැනීම දිගටම කරගෙන ගියොත් අවසානයේ ලොකු බීකරයේ ජලයේ උෂ්ණත්වය කුඩා බීකරයේ ඇති උෂ්ණත්වයත් කුඩා බීකරයේ ඇති උෂ්ණත්වයත් එකම අගයකට පැමිණෙන බව ඔබට දැක ගන්න පුළුවන්. දෙන්නගේ උෂ්ණත්ව දෙක එකම අගයකට එනවා. උණු එකක් සිසිල් එකකට දැම්මම ඔක ටික වෙලාවක් ගියාම දෙන්න නියුට්‍රල් වෙනවා. දෙන්නගේම උෂ්ණත්ව සමාන වෙනවා. මොකද උණු කෙනාගේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. සිසිල් කෙනාගේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා යම් කිසි අවස්ථාවක උෂ්ණත්ව දෙක සමාන වෙනවා. මේ බලන්න මෙන්න මේක. උණුසුම් ජලයේ සිට සිසිල් ජලය දක්වා තාප ගැලීම අධ්‍යයනය කිරීම. ජලය පිළිබඳව පමණක් නොවේ වෙනස් උෂ්ණත්වවල පවතින ඕනෑම වස්තු දෙකක් සඳහා ඉහත කරුණ සත්‍යයි.
right. ඉහළ මට්ටමක සිට පහළ මට්ටමකට ජලය ගලා යන්න ආසේ තාප ශක්තිය හැම වෙලෙම ඉහළ උෂ්ණත්වයක් ඇති වස්තුවක සිට පහළ උෂ්ණත්වයක් ඇති වස්තුවකට තමයි ගලන්නේ. පැහැදිලිද? තාපධාරිතාව. හොඳට බලාගන්න තාපධාරිතාව කියන්නේ මොකක්ද කියලා. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම වස්තුවේ තාපධාරිතාවය ලෙස හඳුන්වනවා. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම වස්තුවේ තාපධාරිතාවය ලෙස අපි හඳුන්වනවා. ඒ අනුව වස්තුවක උෂ්ණත්වය කිසියම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය වස්තුවේ තාපධාරිතාවයත් ඉහළ නැංවූ උෂ්ණත්වයේ ගුණිතයටත් සමාන වෙනවා. මේක හොඳට මතක තියාගන්න ඕන සමීකරණයක්. Q සමානයි C θ. Q සමානයි C θ. මේ C කියලා කියන්නේ තාපධාරිතාවයට. θ කියලා කියන්නේ උෂ්ණත්වයේ ඉහළ නැගී ඇති ප්‍රමාණයට. තාප ප්‍රමාණය එන්නේ ජූල් වලින්. තාප ප්‍රමාණය එන්නේ ජූල් වලින්. තාප ප්‍රමාණය එන්නේ ජූල් වලින්. උෂ්ණත්වය අපි සාමාන්‍යයෙන් මනින්නේ ඒක සම්මත ඒකකය කෙල්වින් වලින්. එතකොට තාපධාරිතාව ඒකක මොකක්ද වෙන්නේ? බලන්න. Q සමානයි C θ. Q සමානයි C θ. දැන් මෙතන C දෙපැත්තම θ ගෙන් බෙදන්න. දෙපැත්තම θ ගෙන් බෙදුවාම අපිට එනවා C. C කියන්නේ Q බෙදීම θ. අපි ශක්තිය මනින්නේ එක සම්මත ඒකකය ජූල්, උෂ්ණත්වය මනින සම්මත ඒකකය කෙල්වින්. එහෙනම් මේ K උඩට ගන්නකොට ජූල් කෙල්විනයට. එහෙනම් ඔන්න ඕක තමයි ඒකකය. මෙයාගේ ඒකකයේ ජූල් කෙල්වින් සම්මත ඒකක. උෂ්ණත්වය කෙල්වින්. මෙම ද්‍රව්‍යයෙන් තනන ලද විවිධ ස්කන්ධ සහිත ද්‍රවවල තාපධාරිතාවයන් වෙනස් වෙනවා. එකම ද්‍රව්‍යයෙන් තනන ලද විවිධ ස්කන්ධ සහිත ද්‍රව්‍යවල තාපධාරිතාවයන් වෙනස් වෙනවා. හරි. අපි බලමු. විශිෂ්ට තාපධාරිතාවය specific heat capacity. යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය එම ද්‍රව්‍ය විශිෂ්ට තාපධාරිතාවය කියලා හඳුන්වනවා. කිසියම් ද්‍රව්‍ය ස්කන්ධයක උෂ්ණත්වය යම් ප්‍රමාණයෙන් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වන තාප ප්‍රමාණය ද්‍රව්‍ය ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවයේ ඉහළ නැංවූ උෂ්ණත්වයේ ගුණිතයට සමාන වෙනවා. මේ අනුව තාප ප්‍රමාණය සමානයි ස්කන්ධය. හොඳට මතක තියාගන්න. Q සමානයි mc θ. මෙතන තියෙන්නේ capital C. මෙතන තියෙන්නේ simple C. ඇත්තටම කිව්වොත් ඕක වෙන්නේ මෙහෙමයි. දැන් capital C සමානයි mc. හරි? simple C. මේ තියෙන්නේ මොකක්ද? තාප ධාරිතාවය. මේ තියෙන්නේ විශිෂ්ට තාපධාරිතාවය. විශිෂ්ට තාපධාරිතාවය. විශිෂ්ට තාපධාරිතාවය මේ වස්තුවේ ස්කන්ධය ගුණ කරාම තමයි තාපධාරිතාවය. අන්න ඒකයි මං කිව්වේ යම් කිසි එකම වස්තුවේ වුණත් ස්කන්ධය වෙනස් වෙනකොට තාපධාරිතාවය වෙනස් වෙනවා. හැබැයි ඕන යම් කිසි වස්තුවකට ස්පෙસિෆික් හීට් කැපැසිටි කියන්නේ ඒ වස්තුවේ ඒක එකම අගයක්.
එයාගේ ස්කන්ධයෙන් වැඩි කරාම තමයි තාපධාරිතාවය එන්නේ. ඒ කියන්නේ යකඩවල ස්පෙસિෆික් හීට් කැපැසිටි එක කොයි වෙලාවකත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි එයාගේ තාපධාරිතාවය කියන එක වෙනස් වෙන්න පුළුවන් එයාගේ ස්කන්ධයත් එක්ක. දැන් මෙහෙම ගන්න. ලොකු යකඩ කුට්ටියක් ගන්නවා. චූටි යකඩ කුට්ටියක් ගන්නවා. එතකොට මේ ලොකු යකඩ කුට්ටියේ තාපධාරිතාවය මේ චූටි එකේ තාපධාරිතාවයයි ගත්තාම වෙනස්. හැබැයි ගන්නෝ විශිෂ්ට තාපධාරිතාවය මෙයාගේ විශිෂ්ට තාපධාරිතාවයයි මෙයාගේ විශිෂ්ට තාපධාරිතාවයයි එකයි. ඒක යකඩවල විශිෂ්ට තාපධාරිතාවය. විශිෂ්ට තාපධාරිතාවය මෙයාගේ ස්කන්ධයෙන් වැඩි කරාම එනවා තාපධාරිතාවය. මෙයාගේ ස්කන්ධයෙන් වැඩි කරාම එනවා මෙයාගේ තාපධාරිතාවය. චූටි යකඩ ලොකු යකඩ තාපධාරිතාව වෙනස්. හැබැයි විශිෂ්ට තාපධාරිතාවය දෙකේම එකයි. එතන විශේෂයෙන්ම මතක තියාගන්න Q සමානයි mc/θ. සමීකරණ දෙකයි පුතේ. මෙච්චරයි මෙච්චරයි. හොඳට බලන්න. Q සමානයි capital C/θ. Q සමානයි capital C වෙනුවට simple M simple C theta. මේ C කියන්නේ MC. හරි. මෙයාවිලා විශිෂ්ට තාපධාරිතාවය. මෙයාවිලා තාපධාරිතාවය. පැහැදිලි. ඔය සමීකරණ දෙක තමයි ඔයගොල්ලන්ට ඔළුවට දාගන්න තියෙන්නේ. උෂ්ණත්වය කෙල්වින් වලින්ද ස්කන්ධය කිලෝග්‍රෑම් වලින්ද තාප ප්‍රමාණය ජූල් වලින්ද මනිනු ලබන විශිෂ්ට තාපධාරිතාවයේ ඒකක. මේක බලා ගන්න හොඳට බලා ගන්න පුතේ. හොඳට බලා ගන්න. අපි දන්නවා Q සමානයි M විශිෂ්ට තාපධාරිතාවය වැඩි කිරීම θ. දැන් දෙපැත්තම mθ ගෙන් බෙදන්න. එතකොට සිම්පල් C කියන්නේ Q බෙදීම mθ. Q තාප ශක්තිය එයාගේ ඒකකය ජූල්. ස්කන්ධයේ ඒකකය සම්මත ඒකකය කිලෝග්‍රෑම්. θ වල සම්මත ඒකකය කෙල්වින්. එහෙනම් අපිට එනවා ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. මෙන්න මේක තමයි විශිෂ්ට තාපධාරිතාවයේ ඒකක. ඉතින් බලන්න මං කිව්වේ පිත්තල සඳහා මේ විශිෂ්ට තාපධාරිතාව මේක. තඹ සඳහා 400යි. යකඩ සඳහා මේ බලන්න 460යි. වීදුරු සඳහා 670යි. තාපධාරිතාවය. උෂ්ණත්වයේ ඒකකයක විශාලත්වය සැලකීමේදී කෙල්වින් අගය සහ සෙල්සියස් අගය එකම අගයක් ගන්න. දැන් මෙතන පුතේ ගන්නේ ඇත්තටම ඔය කෙල්වින් සෙල්සියස් මෙතන මෙතන මේකයි ඔය කියන්නේ. දැන් මේ Q සමානයි mc/θ කියලා ගන්නවනේ. දැන් මේක ඉස්සරහට ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා. මෙතන ගන්නේ උෂ්ණත්ව වෙනසක්. ඒක නිසා මේකට කෙල්වින් වුණත් සෙල්සියස් දැම්මත් කෙල්වින් දැම්මත් ප්‍රශ්නයක් නෑ. අන්තරයක් නේ ගන්නෙ. පැහැදිලිද? අපි ඊළඟ කොටසට. මේ බලන්නකො හොඳට. ජලය 5 කිලෝග්‍රෑම් ප්‍රමාණයක උෂ්ණත්වය මේ තියෙන උෂ්ණත්ව වෙනසක් දීලා තියෙන්නේ 20 කෙල්වින් ප්‍රමාණයෙන් ඉහළ නංවන්න. අවසාන උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වය අඩු කරලායි තියෙන්නේ. මෙච්චර ප්‍රමාණයෙන් නංවන්. ඇත්තටම කිව්වොත් මේක මෙන්න මෙහෙම මෙතන හොඳට බලා ගන්න. දැන් මෙතන Q සමානයි MC මේ ඉහළ නැංගූ කියන්නේ උෂ්ණත්වය.
උෂ්ණත්ව වෙනස තමයි ගන්න. ඇත්තට මොතන තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. Q සමානයි mc θ 1 රින්න θ 2. මේ තියෙන්නේ මොකක්ද? ආරම්භක උෂ්ණත්වය. මෙතන තියෙන්නේ අවසාන උෂ්ණත්වය. කියන්නේ ඇත්තටම උතන θ කියලා ගන්න අපි උෂ්ණත්ව වෙනසට. දැන් මේ බලන්නකො මෙතන උෂ්ණත්ව වෙනසක් නේ දීලා තියෙන්නේ. එතන උතන සෙල්සියස් 20කින් සෙල්සියස් ඇත්තටම මේ උෂ්ණත්ව වෙනස නිසා කෙල්වින් මේ දුන්නත් සෙල්සියස් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. වෙනසක් ගන්න නිසා. හරි දැන් මම කියවන්නේ දැන් මෙතන උෂ්ණත්ව වෙනසක් නේ පුතේ එන්නේ. මෙතන 20යි සෙල්සියස් වලින් ඉහළ නැංවීමට කිව්වත් අපි ඔය දැන් මෙහෙමනේ. මම මේ උදාහරණයක් කියලා දෙන්නම්කෝ. හරි. එතකොට උෂ්ණත්ව වෙනසක් දැන් මේ බලන්නකෝ. ජලය කිලෝග්‍රෑම් එකක් එක කෙල්වින් එකකින් නැංවීමට අවශ්‍ය තාපය තමයි 4200යි ජූල් කියන්නේ. මේ බලන්නකෝ පුතේ. ස්පෙસિෆික් හීට් කැපැසිටි. විශිෂ්ට තාපධාරිතාවය. මේ බලන්නකෝ ජලය 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. ඒ කියන්නේ දරුවෝ ජලය කිලෝග්‍රෑම් එකක් කෙල්වින් එකකින් ඉහළ නැංවීමට ජලයට ලබා දෙන්න ඕන තාපය ශක්තිය තමයි 4200. ජල කිලෝග්‍රෑම් එකක් එක කෙල්වින් ගැන කෙල්වින් උෂ්ණත්වය කෙල්වින් වංශක එකකින් ඉහළ නැංවීමට ලබා දෙන්න ඕන තාප ශක්තිය තමයි 4200 කියලා කියන්නේ. මේ බලන්නකෝ. ඕක තේරෙන්න ඕනේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ බලන්නකෝ. දැන් ජලය කිලෝග්‍රෑම් එකක් කෙල්වින් එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ශක්තිය. මෙයා 1යි මෙයා 1යි කරාම ජූල්. හරි. මෙතින් මෙන්න මේ සමීකරණයට මෙන්න මේ සමීකරණය මොකද්ද? කිලෝග්‍රෑම් එකක් එක කෙල්වින් වලින් ආදේශ කරපුවාම C සමානයි T පුතේ මෙතන එක වැඩි කිරීම එක. එහෙනම් C සමානයි T වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ජලය කිලෝග්‍රෑම් එකක් උෂ්ණත්වය කෙල්වින් එකකින් හෝ අංශක එකකින් තාපය ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ශක්තියට අපි කියනවා විශිෂ්ට තාපධාරිතාවය කියලා. දැන් මේ බලන්නකෝ. කිලෝග්‍රෑම් එකක් එක කෙල්වින් වලින් නැංවීමට අවශ්‍ය තාපය 4200යි. මොකද විශිෂ්ට තාපධාරිතාවය 4200 නිසා. එහෙනම් ජලය කිලෝග්‍රෑම් 5ක ප්‍රමාණයක් එක කෙල්වින් වලින් නැංවීමට අවශ්‍ය තාපය 5 වැඩි කිරීම 4200යි. ජලය කිලෝග්‍රෑම් 5ක් 20 kg වලින් ඉහළ නැංවීමට අවශ්‍ය තාපධාරිතාවය 5 වැඩි කිරීම 4200 වැඩි කිරීම 20යි. ඒ කියන්නේ මේක පැහැදිලිද? මෙන්න විශිෂ්ට තාපධාරිතාවය. එහෙනම් කිලෝග්‍රෑම් 5ක් කිලෝග්‍රෑම් 5ක් එකයි කෙල්වින් වලින් නැංවීමට අවශ්‍ය තාපය. එහෙනම් ජලය කිලෝග්‍රෑම් 5ක් 20යි කෙල්වින් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාපය. 20යි කෙල්වින් වලින් ඉහළ නැංවීමට අවශ්‍ය තාපය 4,20,000යි ජූල්. එහෙනම් පුතේ ඕක තමයි මේ සමීකරණයට ආදේශ කරලා ගන්නේ. right. මේ බලන්න. Q සමානයි mc θ. හොඳට බලා ගන්න. දැන් මොකද්ද කියන්නේ? ජලය. මේ ජලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. මට කරන්න ඕනේ මේ ජලය 20යි කෙල්වින් වලින් ඉහළ නංවන්න ඕනේ. මේ ජලයේ උෂ්ණත්වය 20යි කෙල්වින් වලින් ඉහළ නංවන්න ඕනේ. 20යි කෙල්වින් වලින් ඉහළ නංවන්න නම් මෙන්න මේ ජලයට ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය තමා මගේ පුතේ අහන්න. එහෙනම් Q සමානයි mc θ ලබා දිය යුතු තාප ප්‍රමාණය ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි විශිෂ්ට තාපධාරිතාවය 4200යි මොනවාද ඒකක ජූල් උෂ්ණත්ව වෙනස කීයද? 20කින් ඉහළ නංවන්න.
මෙයාගේ උෂ්ණත්වය අඩු කරාම තමයි 20 20යි කෙල්වින්. මේ බලන්න ඒකක සුළු වෙන විදිය මේ kgට මෙයා සුළු වෙනවා. මේ කෙල්වින් වෙන එකට මෙයා සුළු වෙනවා. එහෙනම් අපිට එනවා 5 වැඩි කිරීම 4200 වැඩි කිරීම 20. 5 20න් වැඩි කරන්න මුලින් 100යි. 100 වැඩි කිරීම 4200යි. මේ ඉතුරු වෙන එකකේ ජූල් 4200 100න් වැඩි කරනවා කියන්නේ තව බිංදු දෙකක් එකතු වෙනවා. දැන් යන්න උපසර්ග ප්‍රිෆික්සස් මතකද? ජූල් 1000ක් 10 3යි ජූල් කියන්නේ මොකක්ද? 10 3යි ජූල් කියන්නේ මොකක්ද? කිලෝ ජූල් එකයි. කිලෝ ජූල් එකයි. එහෙනම් මේ 1000 මේ එහෙනම් මේ බිංදු 3යි ජූල් වෙනුවට මට ලියන්න පුළුවන් 4200යි කිලෝ ජූල් කියලා. එහෙනම් මෙච්චර තාප ප්‍රමාණයක් මේකට ලබා දුන්නොත් තමයි කෙල්වින් 20කින් මේ උෂ්ණත්වය ඉහළ යන්නේ. පැහැදිලිද? මේ කියන කතාව පැහැදිලිද? හාරසිය 20යි කිලෝ ජූල්. මෙච්චර තාප ප්‍රමාණයක් ලබා දුන්නත් තමයි කිලෝග්‍රෑම් 5ක ජලය 20යි කෙල්වින් වලින් ඉහළ යනවා. බලන්න මේ දෙවෙනි එක. තඹ. මේ තඹ කුට්ටියක් තියෙනවා. මේ තඹ කුට්ටියේ ස්කන්ධය 4යි කිලෝග්‍රෑම්. මේක 30යි සෙල්සියස් වල ඉඳලා මෙතන උෂ්ණත්වය 30යි සෙල්සියස්. මෙතන 30යි සෙල්සියස් වල ඉඳලා මෙතන උෂ්ණත්වය වැඩි කරන්න ඕනලු 50යි සෙල්සියස් දක්වා. මේ උෂ්ණත්වය වැඩි කරන්න ලබා දෙන්න ඕන තාප ප්‍රමාණය අපෙන් අහනවා. පුතේ අපිට ඕනේ උෂ්ණත්ව වෙනස. තීටා කියලා කියන්නේ උෂ්ණත්ව වෙනසට 50 ඍණ 30 තමයි තීටට ගන්න. 20යි. දැන් ප්‍රශ්නයක් එනවා ඔයගොල්ලන්ට. මේවා සෙල්සියස් වලින් දීලා තියෙන්නේ. එතකොට මම කොහොමද මෙතනට ආදේශ කරන්නේ මේ C වලට හා මෙයාගේ ආදේශ කරන්නේ කොහොමද? අපිට විශිෂ්ට තාපධාරිතාවයේ අපිට ඒකක තිබුණේ ජූල් කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කෙල්විනයට කිලෝග්‍රෑමයට කෙල්විනයට එහෙමනේ තිබ්බේ. දැන් ප්‍රශ්නේ එනවා ඔයගොල්ලොන්ට. මෙන්න මෙතන තියෙන්නේ සෙල්සියස්. අපි කොහොමද එහෙම කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවා නේද? අන්න හරි. අන්න ඔන්න ඕක මම ඔයගොල්ලොන්ට කියලා දෙන්නම්. හරි. හොඳට බලා ගන්න. ඔයගොල්ලෝ දන්නවද කෙල්වින් සහ ජූල් අතර සම්බන්ධතාවය? කෙල්වින් සහ සෙල්සියස් අතර සම්බන්ධතාවය අපිට කෙල්වින් උෂ්ණත්වය ලබා ගන්න පුළුවන් සෙල්සියස් උෂ්ණත්වයට 273ක් එකතු කරලා. කියන එක දන්නවද? එහෙනම් මට කියන්නකෝ 30යි සෙල්සියස් වල 30යි සෙල්සියස් මම ජූල් වලට හරව ගත්තාම කීයද? 30යි සෙල්සියස් ජූල් වලට හරව ගත්තාම එහෙනම් 30 ධන 273යි. ආය කියන්නේ 303යි කෙල්වින්. 50යි සෙල්සියස් හරව ගන්න. කෙල්වින් වලට මම මේ ඔයගොල්ලන්ට කියන්නේ මම දෙයක් පැහැදිලි කරන්නයි යන්නේ. 50 ධන 273. ඒ කියන්නේ කීයද?
323යි කෙල්වින්. එහෙනම් 303යි කෙල්වින් වල ඉඳලා 323යි කෙල්වින්. ඔන්න බලන්න හොඳට. Q සමානයි MC θ. දැන් මේ මොනවද? තඹ. අපි බලමු දැන් විශිෂ්ට තාපධාරිතාවය කීයද කියලා. විශිෂ්ට තාපධාරිතාවය තඹ වල 400යි. දැන් පුතේ ස්කන්ධය 4යි කිලෝග්‍රෑම්. තාපධාරිතාවය අපිට එනවා කීයද 340යි. මේ 400යි නේ. ආරසියයි ඒකක මොනවද? ජූල් කිලෝග්‍රෑම් එකට කෙල්වින් එකට. දැන් ඔන්න බලාගන්න ටීටා. මෙතන ඇත්තටම ඩෙල්ටා ටීටා පුතේ. ඩෙල්ටා ටීටා උෂ්ණත්ව වෙනසයි අපිට ඕන. එහෙනම් 323න් 303ක් අඩු කරන්නයි ඕනේ. හොඳට බලාගන්න. 323 ඍණ 303. මම මෙහෙම කියන්නම්කෝ. මෙහෙම පැහැදිලි කරන්නම්කෝ ඉන්නකෝ. දැන් අපි තාප ප්‍රමාණය අවශ්‍ය තාප ප්‍රමාණය හොයන්නේ කොහොමද? Q සමානයි MC θ. මේ θට දාන්නේ මොකද්ද පුතේ? ඇත්තටම කියනවා නම් මෙතන ඩෙල්ටා θ. මේ ඩෙල්ටා θ කියලා දාගන්න. ඩෙල්ටා θ කියන්නේ මොකක්ද? පසු උෂ්ණත්වයෙන් පෙර උෂ්ණත්වය අඩු කරන්න ඕනේ. හරි. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න තිබුණේ මෙතන සෙල්සියස් නේ. දැන් මේ කෙල්වින් නැති එකනේ. මේක අඩු කරන්න. 323යි කෙල්වින් අඩු කරන්න 303යි කෙල්වින්. මේක අඩු කරලා බලන්න. 323 අඩු කරනවා 303ක්. 3යි 2යි 23යි. එහෙනම් ඩෙල්ටා θ කියන්නේ 23යි. එහෙනම් මේ 23 තමයි මෙතනට ආදේශ වෙන්නේ. මේ ඩෙල්ටා θ වලට ආදේශ වෙන්නේ. දැන් ඔය ඩෙල්ටා θ සෙල්සියස් දාලා හොයලා බලන්නකෝ. සෝරි මෙතන 20යි. හරි. දැන් මේ බලන්න. සෙල්සියස් 30යි 50යි. අනේ සෙල්සියස් වලින් ගන්න 50යි සෙල්සියස් ඍණ 30යි සෙල්සියස්. කීයද? අනේ 20යි. එහෙනම් දැන් තේරෙනවද? කෙල්වින් වලින් තිබ්බත් මේ සෙල්සියස් වලින් තිබ්බත් උෂ්ණත්ව වෙනසක් නම් එන්නේ එකම අගයක් කියලා. එහෙනම් මෙතනට එන්නේ එකම අගයක්. අනේ ඒක නිසා ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. එහෙනම් Q සමානයි MC θ. ස්කන්ධය 4යි කිලෝග්‍රෑම්. C කියන එක ඇවිල්ලා කීයද? 400යි. 400යි ජූල්. මෙතන දැන් සෙල්සියස් නේ තියෙන්නේ. එහෙනම් සෙල්සියස් වලින් මෙහෙම ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද උෂ්ණත්ව වෙනසක් තමයි අපි ටීටා වලට ගන්න. උෂ්ණත්ව වෙනස කියන්නේ 50 ඍණ 30යි සෙල්සියස්. මොකද කෙල්වින් වලින් ගත්තත් මේ වගේමයි මෙතනට එන්නේ. ඒකයි මම මෙච්චරලා පැහැදිලි කරන්නේ. එහෙනම් මේ බලන්නකො මේ ඒක කැපෙන විදිය. එහෙනම් මට පුළුවන් 4 වැඩි කිරීම 400 වැඩි කිරීම 20 කියලා දාන්න. 4 වරක් 4 16යි 16 වරක් 2 32යි. බිංදු තියෙනවා 1යි 2යි 3ක්. ජූල් තමයි ඉතුරු වෙන එකකේ. ඒ කියන්නේ 32යි කිලෝ ජූල්. මෙච්චර තාප ප්‍රමාණයක් ලබා දුන්නොත් තමයි ඔය වැඩේ වෙන්නේ. එහෙනම් මේ මෙතන සෙල්සියස් වලින් ගත්තත් මෙතන උෂ්ණත්ව වෙනසක් නේ.
වෙනස සමානයි. සෙල්සියස් කෙල්වින් කියලා නෑ උෂ්ණත්ව වෙනස සමානයි. අන්න ඒක පැහැදිලි කරගන්න. හරි. අපි බලමු ඊළඟට. පොල් තෙල් කිලෝග්‍රෑම් 2ක ප්‍රමාණයක් 30 සෙල්සියස් සිට 50 සෙල්සියස් දක්වා නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය හොයන්න පොල් තෙල් වල විශිෂ්ට තාපධාරිතාවය මෙහෙමයි කියලා දීලා තියෙනවා. Q සමානයි මොකද්ද? වුමනා තාප ප්‍රමාණය. ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාවය වැඩි කිරීම උෂ්ණත්ව වෙනස. එතකොට ස්කන්ධය ගන්න ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා 2200යි ජූල් කිලෝග්‍රෑම් එකට කෙල්වින් එකට. 30 ඉඳලා 50 දක්වා. එහෙනම් 50 හරින 30යි. දැන් ඒතර මෙතන සෙල්සියස් නේ තියෙන්නේ. දැන් මෙතන උෂ්ණත්ව වෙනසක් නිසා ප්‍රශ්නයක් නෑ ඒක. හරි. එහෙනම් මෙතනට අපිට සෙල්සියස් වෙන එක කියලා දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ඒකක නැතුව ඒකක ගැන හිතන්නේ නැතුව මේක සංඛ්‍යාත්මක වගේ ගන්න. ඔය උෂ්ණත්ව වෙනසක් නිසා. මේ ස්කන්ධය ගන්න ඕනේ කිලෝග්‍රෑම් වලින් අනිවාර්යයෙන්. එහෙනම් 2යි. විශිෂ්ට තාපධාරිතාවය කීයද? 2200යි. උෂ්ණත්ව වෙනස කීයද? 50 ඍණ 30යි. විසි දෙක වරක් දෙක 44යි 44 වරක් දෙක 88යි. බිංදු 1යි 2යි 3යි. ජූල්. දැන් 1000 ජූල් කියන්නේ කිලෝ ජූල් 88යි කිලෝ ජූල්. right. පැහැදිලිද? හරි. අපි බලමු ඊළඟට. ජලය 750 ග්‍රෑම් වල ස්කන්ධ උෂ්ණත්වය 100 සිට 30 දක්වා අඩු වීමට අවශ්‍ය තාප ප්‍රමාණය. අඩු වන විට තාප ප්‍රමාණය අඩු වෙනකොට දැන් ජලය දැන් මෙහෙම තියෙනවා. ජලය 100 සෙල්සියස් තියෙනවා. දැන් 30 සෙල්සියස් වලට අඩු වෙනවා කියන්නේ මේකෙන් තාපය සංක්‍රමණය වෙන්න බෑ කොහොට හරි. යම් තාප ප්‍රමාණයක් එළියට යන්න ඕනේ. ගියාම තමයි යගේ උෂ්ණත්වය අඩු වෙන්නේ. ඒ යන තාප ප්‍රමාණය කීයද කියලා යන්න. තොරක් දාන්න Q සමානයි MCT. ඒ කියන්නේ දැන් මෙතන ජලය තියෙනවා. මේ ජලය 750යි ග්‍රෑම් තමයි ස්කන්ධය. මේ ජලයේ මේ උෂ්ණත්වය 100යි සෙල්සියස්. ඊට පස්සේ ඕක වෙන්නේ ඔය ජලය අඩු වෙනවා කීයද? 30යි සෙල්සියස් වලට. එහෙනම් 30යි සෙල්සියස් අඩු වෙනවා කියන්නේ තාපය මොකද වෙන්නේ? ඉවත් වෙනවා. තාපය පරිසරයට හෝ කොහරි සංක්‍රමණය වෙලා තමයි යෝග අඩු වෙන්නේ. ඕම් ඔය තාප ප්‍රමාණය තමයි අහන්නේ. හරි ස්කන්ධය කීයද? 750යි. පුතේ මෙතනට 750යි ග්‍රෑම් වලින් ආදේශ කරන්න බෑ. අපි 750යි ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 750 1000න් බෙදන්න වෙනවා. ඊට පස්සේ විශිෂ්ට තාපධාරිතාවය කීයද? 4200යි. උෂ්ණත්ව වෙනස කීයද? අපිට ඕනේ වෙනස. වෙනස කියන්නේ 100 ඍණ 30. අපිට ඕනේ වෙනස උෂ්ණත්ව. ඩිෆරන්ස් එක මේ බලන්න. මෙතන 0.75යි. 7.5 වැඩි කිරීම 4200 වැඩි කිරීම 20යි. 70යි. මේ 0.7 මේ බිංදු දෙකයි කියන්නේ 42 වැඩි කිරීම 100නේ. ඔය බිංදු දෙකෙන් මේ දශම ස්ථාන දෙක නැති කර ගන්න පුළුවන්. මොකද මෙහා කියන්නේ මෙන්න මෙහෙම කතාවක් නේ කියන්නේ 0.75 වැඩි කිරීම මේ 4200 වෙනකොට මට ලියන්න පුළුවන් 42 වැඩි කිරීම 100 වැඩි කිරීම 70. දැන් මේ දෙන්න ගන්න. මේ දෙන්න ගත්තාම දශම ස්ථාන දෙකක් එහාට පයින්නවා 75යි. වැඩි කිරීම 42 වැඩි කිරීම 70. 75 42 වැඩි කරා.
75 වැඩි කිරීම 42. 5 වරක් 2 10යි, එකක් ඉතුරුයි, 7 වරක් 2 14යි, ඔය එකයි 15යි. 4 වරක් 5 20යි, දෙකක් ඉතුරුයි, 7 වරක් 4 28යි, ඔය දෙකයි 30යි. 3150යි. ඒක වැඩි කරන්න 70. එහෙනම් මෙයා 7 ඉස්සලා 7ෙන් වැඩි කරා. පස්සේ බිඳුවක් ඇඩ් කරගන්න පුළුවන්. 7ෙන් වැඩි කරා. 4ක් 5 35යි, 3ක් ඉතුරුයි, 7 වරක් 1 7යි, ඒ 3යි 10යි, එකක් ඉතුරුයි, 7 වරක් 3 21යි, ඔය එකයි 22යි. තව බිඳුවක් ඇඩ් කරන්න වෙනවා. මොකද මෙතන මේ බිඳුව තියෙන නිසා. ජෝ. කියන්නේ 22යි 220.5 කිලෝ ජූල්. පැහැදිලිද? හරි. මේ බලන්න 1.5 kg ස්කන්ධයක් සහිත තම භාජනයක උෂ්ණත්වය 30 සෙල්සියස් වන ජලය කිලෝග්‍රෑම් 2ක ස්කන්ධයක් අඩංගු වේ. මෙම භාජනයේ සහ ජලයේ උෂ්ණත්වය 100 සෙල්සියස් තෙක් නැංවීමට උවමනා තාප ප්‍රමාණය හොයන්න කියලා කියනවා. අන්න හොඳට බලන්න. කතන්දරේ බලන්න මොකක්ද මේ කියන්නේ කියලා. කතාව මේකයි. තම භාජනයක් තියෙනවා. මේ තම භාජනයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.5යි. ඒකට තම භාජනයේ විශිෂ්ට තාපධාරිතාව වගුවෙන් ගන්න 400යි ජූල් කිලෝග්‍රෑම් එකට කෙල්වින් එකට. මේ තම භාජනයේ ඇතුලේ තියෙනවා වතුර, ජලය. ඔන්න ඔය ජලයේ ස්කන්ධය 2 කිලෝග්‍රෑම්. එතකොට එයාගේ විශිෂ්ට තාපධාරිතාවය කීයද? 4200යි ජූල් කිලෝග්‍රෑම් එකට කෙල්වින් එකට. එතකොට මේ තම භාජනයේ උෂ්ණත්වය 30 සෙල්සියස්. ජලයේ උෂ්ණත්වය කීයද? ජලයේ උෂ්ණත්වය කීයද? දැන් තම භාජනයයි ජලයයි එකතු වෙලා වන් කිව්වා යම් කිසි වෙලාවක් ගියාම දෙන්න එකම උෂ්ණත්වයකට එනවා. උෂ්ණත්ව දෙක වෙනස් වුණත් භාජනයට දාන්න වෙලාවේ. එහෙනම් මේ නෝමල් තියෙනකොට එහෙනම් මේ ජලයේ උෂ්ණත්වය 30 සෙල්සියස්. දැන් මේ දෙකේම උෂ්ණත්වය අපි ගේනවා 100 සෙල්සියස් වලට. සෙල්සියස් 100ට ගිය. දෙකේම උෂ්ණත්වය වැඩි කරනකොට මොකද වෙන්නේ? වැඩි කරන්න මොකද්ද කරන්න ඕනේ? ශක්තිය බාහිරින් දෙන්න ඕනේ. රත් කරලා අපි වැඩි තාප ශක්තියක් බාහිරින් දෙන්න ඕනේ. ඔය දෙන මුළු තාප ශක්තිය තමයි අපෙන් අහන්නේ. දෙන්න ඕන මුළු ශක්තිය තමයි අහන්නේ. ඒ ශක්තිය තාප ශක්තිය. හරි. එහෙනම් අපිට වෙන වෙනම හොයන්න ඕනේ. මෙන්න භාජනය. මේ භාජනය වෙනම සලකනවා. මේ ජලය වෙනම සලකනවා. මේ භාජනය ලබා ගන්න තාපය. භාජනයට දාන්න Q සමානයි mc/t. ජලයට දාන්න Q සමානයි mc/t. ඔය දෙක එකතු කරලා අපි හදමු. භාජනය ලබා ගන්න තාපය. භාජනයට Q සමානයි mc/t. භාජනය 1.5. මේ බලන්න Q සමානයි ස්කන්ධය 1.5 කිලෝග්‍රෑම්. එයාගේ විශිෂ්ට තාපධාරිතාවය 400යි. ඒකක නැතුව මුලින් දාම අන්තිමට ඒකක දාන්න 1.5 කිලෝග්‍රෑම්. C කියන්නේ 400යි උෂ්ණත්ව වෙනස නේ 100 ඍණ 30.
400 වැඩි කිරීම 70. මෙතනින් බිඳුවක් ගන්න 15 කියලා දාගන්න. එහෙනම් 15 වැඩි කිරීම 40 වැඩි කිරීම 70. 15 4ෙන් වැඩි කරන්න. 15 4ෙන් වැඩි කරලා 7ෙන් වැඩි කරන්න. ඊට පස්සේ බිඳු දෙකක් දාන්න. 15 වැඩි කරන්න 4ෙන්. 5 4 20යි දෙකක් ඉතුරුයි 4 1 4යි ඔය දෙකයි 6යි 60යි. 60 වැඩි කරන්න 7ෙන්. දොයි ආවරක් අද කීයද? 42යි. එහෙනම් 420යි තව බිඳු දෙකක් තියෙනවා. ජූල්. ඒ කියන්නේ 42යි කිලෝ ජූල්. ඕක තමයි අපේ භාජනය ලබා ගන්න තාපය. අපි කොහොම ජලය ලබා ගන්න තාපය. ජලය ලබා ගන්න තාපය Q සමානයි mc θ ඇත්තටම කියනවා ඩෙල්ටා θ උෂ්ණත්ව වෙනස. ආදේශ කරන්න. ජලය කීයද? කිලෝග්‍රෑම් 2යි. ජලයේ විශේෂ තාපධාරිතාවය 4200යි. උෂ්ණත්ව වෙනස 100 ඍණ 30. දෙක වැඩි කිරීම 4200 වැඩි කිරීම 70. දෙක 42 දෙකෙන් වැඩි කරාම 84යි. 84 7ෙන් වැඩි කරන්න. 7 වරක් 4 28යි දෙකක් ඉතුරුයි 8 වරක් 4 56යි ඔය දෙකයි 58යි. 588යි. බිඳු 3ක් තියෙනවා. එහෙනම් 588යි කිලෝ ජූල්. දැන් අවශ්‍ය මුළු තාප ප්‍රමාණය කියන්නේ ඔය දෙකේ එකතුව. අවශ්‍ය මුළු තාප ප්‍රමාණය කියන්නේ භාජනයට අවශ්‍ය තාප ප්‍රමාණය ජලයට අවශ්‍ය තාප ප්‍රමාණය භාජනයට අවශ්‍ය තාප ප්‍රමාණය 42යි කිලෝ ජූල්. ජලයට අවශ්‍ය තාප ප්‍රමාණය 588යි කිලෝ ජූල්. ඔය දෙක එකතු කරා 588 42 8 2 10 එකක් ඉතුරු 9 4 13 එකක් ඉතුරු 630. එහෙනම් අපිට එනවා 630යි කිලෝ ජූල් කියලා. එහෙනම් මෙච්චර තාප ප්‍රමාණයක් ඕනේ ඔන්න ඔය වැඩේ වෙන්න. ඔන්න ඔච්චර ශක්තියක් ඕනේ. මොකද්ද මේ ක්‍රියාවලිය දෙකම වෙන්නේ. මේ භාජනය මොකද පුතේ අපිට ජලය විතරක් රත් කරන්න බෑනේ. මට ජලය මේකයි ඕනේ ඇත්තටම කතාව මේකයි. 30 සෙල්සියස් වල තියෙන ජලය මට 100 සෙල්සියස් වලට ගන්න ඕනේ. ජලය වාජනයක් නැතුව ජලය වතුරේ දාන්න බෑනේ. මේ ජලය අපිට මේ ගින්දර වල දාලා දාන්න බෑනේ. එහෙනම් අපිට ඕක වාජනයකට දාන්න වෙනවා. එතකොට ජලය 100 සෙල්සියස් වලට රත් වෙනවා කියන්නේ වාජනෙත් 100 සෙල්සියස් වලට රත් වෙනවා. එහෙනම් තාප ශක්තිය ඔය දෙකම අවශ්‍ය තාප ප්‍රමාණයක් දුන්නොත් තමයි අර වැඩේ කරගන්න පුළුවන්. වාජනය රත් වෙන්නේ නැතුව ජලය රත් කරගන්න බෑනේ අපිට. අන්න එන්න ඒකයි මේ කියන්නේ. ඒතකොට අපිට මේ භාජනයේ කතන්දරේ අවශ්‍ය මේ භාජනයටත් මෙච්චර තාප ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ජලයටත් මෙච්චර තාප ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒතකොට ওই දෙකේ එකතුව තමයි අවශ්‍ය මුළු තාප ප්‍රමාණය. පැහැදිලිද? හරි. බලමු. හරි.
0.5 කිලෝග්‍රෑම් ස්කන්ධයක් ඇති වීදුරු භාජනයක සෙල්සියස් 30 සෙල්සියස් උෂ්ණත්වයක් ඇති ජලය 1.5 kg ප්‍රමාණයක්ද ඇත. මෙච්චර වීදුරු භාජනයේ 30 සෙල්සියස් උෂ්ණත්වයක් ඇති ජලය 1.5 කිලෝග්‍රෑම් ප්‍රමාණයකුත් තියෙනවලු. මේ වීදුරු 0.5 කිලෝග්‍රෑම් උෂ්ණත්වය 30 සෙල්සියස් තියෙන ජලයක් තියෙනවා. කිලෝග්‍රෑම් 1යි ජලය. මේ ජලය නටනතෙක් රත් කිරීමට බාහිරින් දෙන්න ඕන තාප ප්‍රමාණය. බාහිරින් තාපය ලබා දුන්නොත් තමයි මැලගේ උෂ්ණත්වය වැඩි වෙලා මැලට තියෙන තාප ශක්තිය වැඩි වෙන්නේ. හරි. හරි වීදුරු වල දැන් මේ අර කලින් වගව ගන්න වීදුරුවේ 670යි කියලා දීලා තියෙනවා විශිෂ්ට තාප ධාරිතාවය. හරි භාජනයේ ලබා ගන්නා තාපය. භාජනයේ දාන්න එයාගේ ස්කන්ධය. එයාගේ විශිෂ්ට තාප ධාරිතාවය. එතකොට එහෙනම් උෂ්ණත්ව වෙනස 130. ඒතර එනවා අපිට 23450 ජූල්. ජලය ලබා ගන්න තාපය. ජලය. මේ ජලයේ ස්කන්ධය. ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය. උෂ්ණත්ව වෙනස. කරනවා ගියා. ඔයාගෙන් දෙක එකතු කරන්න. එතකොට අවශ්‍ය මුළු තාප ප්‍රමාණය එනවා. මේ බලන්න ඇලුමිනියම් බඳුනක අපි හදමු ඕන්න මේ ගාන අපිට සුළු කිරීම එන විදිය ඕනනම් මම කියලා දෙන්නම්. භාජනයේ ලබා ගන්න තාපය. භාජනයේ ලබා ගන්නා තාපය. Q සමාන mc/d. භාජනයේ ස්කන්ධය කීයද? 0.5 කිලෝග්‍රෑම් වලින් දාන්න. එයාගේ විශිෂ්ට තාප ධාරිතාවය දාන්න සම්මත ඒකක වලින් 670යි. උෂ්ණත්ව වෙනස කියන්නේ 130. නැත්නම් අපි මෙහෙම කරමු. හොඳට බලන්න. අවශ්‍ය මුළු තාප ප්‍රමාණය භාජනය ලබා ගන්නා තාපය ජලය ලබා ගන්නා තාපය. දැන් ඔය භාජනය ගන්න භාජනයේ 0.5 කිලෝග්‍රෑම් විශිෂ්ට තාප ධාරිතාවය 670යි k ජූල් kg. ඔර ජලය තියෙනවා. ජලයේ ස්කන්ධය 1.5 කිලෝග්‍රෑම්. ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය 4200යි ජූල් කෙල්විනයට කිලෝග්‍රෑම් එකට. බලන්න. හරි. දැන් භාජනය දෙන්නටම දාන්න mc/d. හොඳට බලන්න. දැන් මේකේ උෂ්ණත්ව වෙනස දෙකේම එකයිනේ පුතේ. මේකේ උෂ්ණත්ව වෙනස 130යි. දෙන්නම ඉන්නේ 30, දෙන්නම යන්නේ 100ට. එහෙනම් ඩෙල්ටා ටීටා කියන එක කෙනා පොදුයි. එහෙනම් ඒක එළියට ගන්න. මම මේ කෙටි ක්‍රමයක් කියන්නේ ඕක සුළු කරගන්න. එහෙනම් මේක මම ලියන්නම් M1. මේක M1 C1 කියලා දාන්නම්. මේක M2 C2. එහෙනම් M1 C1 ධන M2 C2. එහෙනම් මෙතන කියන්නේ 130. M1 මම ගන්න භාජනය. භාජනයේ 0.5යි. එයාගේ විශිෂ්ට තාප ධාරිතාවය 670යි. M2 කියන්නේ ජලය 1.5යි. එයාගේ විශිෂ්ට තාප ධාරිතාවය 4200යි. හොඳට බලන්න. 70 වැඩි කිරීම
0.670 කියන්නේ 670 දෙකෙන් බෙදෙනවා. කීයද ළමයි? 335යි. 1.4200 වැඩිනවා කියන්නේ 15 වැඩි කිරීම 420. පසලත් එක 10 එකක් ඇතුලේ පසලක් අතර 20යි 21යි. ආයදාස් 300යි. 70 වැඩි කිරීම 335ක් එකතු කරන්න 6300ට 6635යි. මේ බිංදුව අයින් කරලා මේ 7න් වැඩි කරන්න. 7 වරක් 5 35යි. 3ක් ඉතුරුයි. 7 වරක් 3 21යි. ඔය 3යි 24යි. දෙකක් ඉතුරුයි. 7 වරක් 6 42යි. ඒ දෙකයි 44යි. 4ක් ඉතුරුයි. 7 වරක් 6 42යි. අර 4යි 46යි. මේ බිංදුව තියෙනවා. එහෙනම් 46000 බලන්න 40 මේ තියෙන්නේ 4,64,650 ජූල්. 4,64,650 ජූල්. සාමාන්‍යයෙන් මෙහෙම දාන්නේ නැහැ. අපි වල අපි ප්‍රිෆික්සස් පාවිච්චි කරන උපසර්ග. දශම ස්ථාන තුනක් මෙහාට අරන් යන 1යි 2යි 3යි. 464.45 කිලෝ ජූල්. එකද ළමයි? හරි. අපි යනවා ඊළඟ කොටසට. ඇලුමිනියම් බඳුනක ස්කන්ධය 0.8 කිලෝග්‍රෑම්. මෙහි 30 සෙල්සියස් වල පවතින පොල් තෙල් 1.5 කිලෝග්‍රෑම් ඇත. මේ පොල් තෙල් 50 සෙල්සියස් උෂ්ණත්වය දක්වා රත් කිරීමට උවමනා තාපය හොයන්න. පොල් තෙල් වල විශිෂ්ට තාපධාරිතාවය 2200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනට කියලා ගන්න. හරි. ඇලුමිනියම් වල විශිෂ්ට තාපධාරිතාවය මේ තියෙන්නේ 900යි. භාජන ලබා ගන්න තාපය Q සමානයි mc θ. මොකද කියන කතන්දරේ බලන්නකො ඉස්සල්ලාම. භාජනය තියෙනවා. භාජන ස්කන්ධය 0.8 කිලෝග්‍රෑම්. විශිෂ්ට තාපධාරිතාවය 900යි. මොකද ඇලුමිනියම් 900යි. ජූල් අපි දන්නා සම්මත ඒකකය කිලෝග්‍රෑම් එකට කෙල්වින් එකට. මේ කොහොමද ආරම්භක උෂ්ණත්වය 30යි. දෙන්නව 50 සෙල්සියස් කරන්න ඕනේ. හරි. 30 සෙල්සියස්. ජලය තියෙනවා. සෝරි පොල් තෙල් තියෙනවා. මේ පොල් තෙල් වල ස්කන්ධය 1.5 කිලෝග්‍රෑම්. යාගේ විශිෂ්ට තාපධාරිතාවය 2200යි ජූල් කිලෝග්‍රෑම් එකට කෙල්වින් එකට. යාගේ ආරම්භක උෂ්ණත්වය 30යි. දෙකම යන්නේ කීයටද? 50 සෙල්සියස් වලට. අවශ්‍ය මුළු තාප ප්‍රමාණය හොඳට බලා ගන්න. අවශ්‍ය මුළු තාප ප්‍රමාණය කියන්නේ භාජනය ලබා ගන්න තාපය ධන පොල් තෙල් ලබා ගන්න තාපය QT total Q සමානයි Q1 ධන Q2. මේක mc θ m1 c1 ඩෙල්ටා θ. මේක ඩෙල්ටා θ සමානයි. මොකද දෙන්නම 30 ඉඳලා 50ට යනවා. මේක m2 c2 ඩෙල්ටා θ.
ඩෙල්ටා ටීට එළියට ගන්න. ඩෙල්ටා ටීට එළියට ගන්නකොට මට මෙතන ලියන්න පුළුවන් m1 c1 ධන m2 c2. ඩෙල්ටා ටීට කියන්නේ 50 ඍණ 30. දශම 8යි 900යි. දශම 8යි 900යි. දශම 8 වැඩි කිරීම 900. M2 කියන්නේ ජලයනේ 1.5යි 2200යි. ජලයනේ පොල් තෙල් 1.5යි 2200යි. ඔන්න සුළු කිරීම. 20 බිඳුවක් ගන්න 8 වැඩි කිරීම 90. 9 රක්කට 72යි 720යි. බිඳුවක් ගන්න මෙතන 0.8 වෙනවා. 8 වැඩි කිරීම 90 ඊට පස්සේ. ඊට පස්සේ 9 රක්කට 72යි අර බිඳුව. දාන මෙතනින් බිඳුවක් දැම්මම 15යි. 15 වැඩි කිරීම 220. බිඳුවක් ලිව්ව 22කින් වැඩි කරන්න 15. 15 22කින් වැඩි කරපුවාම 330යි තව බිඳුවක් දාන්න. 330යි තව බිඳුවයි. 20 වැඩි කිරීම. මේ දෙක එකතු කරන්න 720යි 3300යි. 4020යි. මේ බිඳු දෙක ලියන්න 402 දෙකෙන් වැඩි කරා. ඒ කියන්නේ මෙයා 10න් බෙදන්න 80.4යි කිලෝ ජූල්. 8400යි ජූල්. හරි. ඉතින් දැන් Q සමානයි mCට අනේ අවශ්‍ය තාප ප්‍රමාණය උෂ්ණත්වය ඉහළ නංවන්න අවශ්‍ය තාප ප්‍රමාණය හොයන විදිය Q සමාන mCට වල යෙදීම් පිළිබඳව අද අපි කතා කරා. තාපධාරිතාවය කියන්නේ මොකක්ද? විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ මොකක්ද? Q සමාන mCට ඔන්න ඔය කාරණා තුන තමයි අද අපි සාකච්ඡා කරේ. හරි. අපි එහෙනම් මින් ඉදිරියට මේ විෂය මාලාවේ තියෙන කරුණු ඊළඟ කොටසේදී අපි සාකච්ඡා කරමු.